සුබ සන්ධ්‍යාවක්. එසේනම් අදත් අප සුපුරුදු ලෙස කතාව ආරම්භයේදීම COVID-19 ගැලවීම පිළිබඳව යමක් මතක් කරගමු. මූ ආවරණ නිසි පරිදි පැළඳීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ කාර්යාලයේ ආයතනය තුලත් ඉන් පිටතදීත් පොදු ස්ථානවලත්. ඒ වගේම සමාජ දුරස්ථභාවයේ අඩුම වශයෙන් මීටරයක් තබා ගන්නට ඕන. දැන් අපිට මේව සමහර විට අමතක වෙමින් යනවාදෝ කියන සැකේ තියෙනවා සමහර වෙලාවට සමාජ වටපිටාව දිහා බැලුවාම. ඒ වගේම තමයි හොඳින් අත්සේදීම තප්පර 30ක් අඩුම ගානේ 20කට වඩා සබන් යොදා අත්සේදීම. ඒ වගේම තමයි අනිසි ලෙස මුහුණ ස්පර්ශ නොකර සිටීම අතින්. මේ සියල්ලම අපට මේ එන්නත සමගම අප දිගටම පවත්වාගෙන යා යුතු ඉතා හොඳ සෞඛ්‍ය පුරුදු. එමන්ද අපට තව කාලයක් මේ කොවිඩ් සමග ගත කරන්න වේවි. එහිදී ඔබගේ ආරක්ෂාව, ඔබ පවුලේ ආරක්ෂාව, ඒ වගේම රටේ සමාජයේ ආරක්ෂාව අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මගින් තමයි අපට මින් ගැලවෙන්නට, මරණ සංඛ්‍යාව අඩු කරගන්නට, ඔබගේ වැඩිහිටියන් ආරක්ෂා කරගන්නට අපට පුළුවන් වෙන්නේ. එසේනම් මෙම මතක් කිරීමත් සමග අපි පිවිසෙමු අද වැඩසටහනට. අද අප කතා කරන්නට යන්නේ මිනිසාගේ ජීවිතයේ එක්තරා වැදගත් ස්ථානයක් පිළිබඳව. අපගේ සිරුර නිර්මාණය වෙලා තිබෙන්නේ කුහර වලින්. අපගේ උරස් කුහරේ, උදර කුහරේ, ඒ වගේම ස්නායු පද්ධතියේ තිබෙන කුහරේ. මේ කුහර ඇතුලේ තමයි විවිධ ආකාරයේ අවයව පද්ධතීන් තිබෙන්නේ. කුහර වලට බිත්තියක් තිබෙනවා. එතකොට මේ කුහර ඇතුලේ තිබෙන දේවල් මේ බිත්තියේ තිබෙන ස්වභාවික හෝ කෘත්‍රිම සිදුරු හරහා විවිධ ආකාරයේ තෙරපුම් නිසා විවිධ ගැටලු නිසා එළියට යන්නට පුළුවන්. මා එහෙම කීවාට සමහර විට ඔබට එක පාරටම මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මා මේ සරල වචනය කිව්වොත් හර්නියා. මේ වචනේ කිව්ව හැටිය ඔබ දන්නවා කුමක් ගැනද කතා කරන්න කියලා. අද අප කතා කරන්නට යන්නේ හර්නියා පිළිබඳව. ඒ සඳහා අද මා සමග එකතු සිටිනවා කරාපිටිය ශික්ෂණ රෝහලේ වගේම ගුවන් හමුදා රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේසර රත්නතුංග මහතා. අයිබෝන් කේසර. අයිබෝන්. දැන් අර මා කිව්ව විදිහට ස්වභාවික හෝ කෘත්‍රිම සිදුරක් හරහා අභ්‍යන්තර කුහරය තුල තිබෙන දේවල් එළියට පැමිණීම. එම හැඳින්වීමත් සමගම මා ඔබට දුන්නොත් දැන් මේ හර්නියා පිළිබඳව අප කොහොමද හඳුනාගන්නේ? කුමන විදිහට, කුමන තැන්වල, කුමන ආකාරයෙන් මේ හර්නියා ඇති වෙනවද? ඔව් සුදත්, දැන් අතර හර්නියාවක් ඔබ කිව්ව පරිදි අපේ ශරීර කුහර ඇතුළත තියෙන අන්තර්ගත වෙලා තියෙන අවයවයන්. ඒවා නිසි තැන්වල රඳවලා තියාගන්න එහෙම නිර්මාණයක් තමයි සිරුරේ තියෙන්නේ. හැබැයි සමහර විට අර ඒ කුහරේ බිත්තිය, ඒ අඩංගුලත අපේ ඇබ්ඩොමිනල් කැවිටි එක අපි කියන්නේ උදර කුහරේ. එතනදී ස්වභාවික එන දුර්වල තැන් තියෙනවා. ඒත් එක්කම අපි ඔපරේෂන් කිරීමෙන් හෝ වෙන තුවාල සිදුවීමෙන් ඇති වෙන දුර්වල අවස්ථාත් තියෙනවා. අන්න ඒ වගේ දුර්වල තැන් වලින් ඒ කුහරය තුල අන්තර්ගත වෙලා තියෙන ඒ අවයවයන් පිටතට නෙරා යෑම අපිට හර්නියා තත්ත්වයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. දැන් මම මේ රූපරාම පෙන්නුවොත් අපි මේ පෙන්වන්නේ මේ උදර කුහරේ දර්ශනයක්. එතනදී අපේ බහුලව හර්නියා දකින්න පුළුවන් තැන් මේකේ ලකුණු වෙලා තියෙනවා. ඉකිලිය ප්‍රදේශ ආශ්‍රිත වෙන හර්නියා ඊටාම බහුලයි. ඒ වගේම පෙකණිය ආශ්‍රිත වෙන හර්නියා බහුලයි. ඊට ඉහළින් සහ යම් කිසි ශල්‍ය කර්මයක් කරපු තැන් අසලින් එන හර්නියාත් ගැන අපි මේ අවස්ථාවේදී කතා කරන්න ඕනේ. දැන් ඊළඟ රූප දර්ශනය දැක්කොත් මෙතනින් පෙන්වන්නේ මේ උදර කුහරේ හරහා තියෙන හරස් කැපුමක්. එතනදී අන්තර්ගත වෙලා තියෙන ඒ අවයව මෙතනදී බඩවැලක් පෙන්වලා තියෙන්නේ. ඒක ඒ තියෙන උදර කුහරේ බිත්තියෙන් ඇති වෙලා තියෙන සිදුරක් තුලින් එළියට නෙරා යන ආකාරය අපිට මෙහෙන් දිස් වෙනවා. මේ ඊළඟ රූප දර්ශනයෙන් අපි පෙන්වන්නේ අනේ ඒ වගේ මෙන්න මෙතන මේ උදර කුහරේ බිත්තිය, ඒ ඇතුලේ තියෙන අන්තර්ගතය මේ කුඩා සිදුරු වලින් ඒවා නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. ඒ හර්නියා තත්ත්වය, ඒ උදර කුහරේ අන්තර්ගත වෙලා තියෙන බඩවැලක් එළියට නෙරා යෑමෙන් අපිට හර්නියා තත්ත්වය මතුවෙන හැට මේ රූප දර්ශනයෙන් මනාව පැහැදිලි වෙනවා. ඒක අපි හරස් කැපුමෙන් බැලුවොත් මේක වඩා පැහැදිලි වෙනවා. ඉතින් මේ හර්නියා තත්ත්වය අපි ඒකෙන් අපි වැළකෙන්නේ කොහොමද? ඒකෙන් අපිට කරන්න පුළුවන් සරල කර්මය, ඒ ගැන අපි ඉදිරියට කතා කරන්න ඕනේ. ඔව්, දැන් හර්නියා ගැන කතා කරන විට එහි සිදුරක් තිබෙනවා, පැසක් තිබෙනවා, මල්ලක් වගේ දෙයක්.
මේ මල්ලින් තමයි එළියට එන්නේ. දැන් ඔබ සඳහන් කරා උදර කුහරය ආශ්‍රිතව තමයි බහුලව මේ ඇතිවන්නේ. එතකොට උදර කුහරයේ විශේෂිත දුර්වල ස්ථාන ඒ වගේම අප දුර්වල කරන තැන් වෛද්‍යවරුන් ලෙස ඉතින් එවැනි දේවල් වලින් මේ තැන් වලින් එළියට එන්නට පුළුවන්. දැන් මේ හර්නියා එකක් ගත්තාම මේ දැන් මේ සිදුරක් ගැන කතා කරානේ. මේ සිදුර ඇතුලෙන් එළියට එනවා කියලා කියවනේ. දැන් එතකොට මේ සිදුර ඇතුලෙන් එළියට එනකොට මෙතන මේ බෙල්ල හිර වෙනවා වගේ මේක හිර වෙන්න පුළුවන්. ඔව්. අතට හර්නියා තත්වයෙන් ඇති වෙන්න පුළුවන් සංකූලතා මොකක්ද කියන කතාවට තමයි අපි මෙතනින් පිවිසෙන්නේ. අතට ඒක ඊටාම වැදගත් කොටසක් මේ මාතෘකාවේ. මොකද හර්නියාවක් අපි මේ රූප දර්ශනය දිහා බැලුවොත් පේනවා මේ හර්නියාව එළියට නෙරා යන තැන ඉතා කුඩා සිදුරක් තුලින් තමයි එළියට නෙරා එන්නේ. ඒතකොට එතනින් එළියට ඇවිල්ලා තියෙන ඒ අන්තර්ගතය මේ සිදුර ළඟ තදවීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට මෙතනින් පෙන්වන්නේ ඒ එළියට ආපු බඩවැල් ඒ සිදුර ගාවෙන් තදවීම නිසා ප්‍රශ්න කිහිපයකට අපිට මුණ පාන්න සිද්ධ වෙනවා. එකක් තමයි ඒ ඇවිල්ලා තියෙන ඒ අන්තර්ගතයේ රුධිර ගමන නතර වුණොත්. එතකොට එතනින් පිට තියෙන ඒ විසර අපි කියන්නේ අන්තර්ගතයට බඩවැල් මේ අවස්ථාවේදී ඒවා ඒ සෛල ටික මැරෙනවා. එතකොට එතනදී අපිට ඊටාම අසාධ්‍ය තත්යකට පත් වෙනවා. ඒ වගේම දැන් බඩවැලක් කියන්නේ නාලයක්. ඒක දිගේ ආහාර ගමනාගමන නැති වෙනවා. ඒ ආහාර ගමනාගමන නතර වෙලා අපිට intestinal obstruction කියන තත්ත්වයට එන්නත් පුළුවන්. ඒක බඩවැල් හිර වෙන්න පුළුවන්. බඩවැල් හිර වෙනවා. එතකොට ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. ඊට එතරම් දරුණු නොවුනත් අපිට එන්න පුළුවන් තවත් ආසාවක් තමයි ඒ අන්තර්ගතයේ එළියට ඇවිල්ලා හිරවීමක් නොවුනත් ඒක ආපහු නැවත උදර කුහරයට නොයන තත්යකට එන්නත් පුළුවන්. එතකොට ඒත් එක්කම කාලයක් යෑමේ ඒ එන අන්තර්ගතයේ එන්න විශාල වෙන්නත් පුළුවන්. ඉතින් එතනදී අපිට අපහසුතා කැක්කුම බඩේ කැක්කුම විතරක් නෙවෙයි ඒ නිරා යන කොටසේ අන්තර්ගත වෙලා තියෙන කොහෙද තියෙන එක අනුව අපිට විවිධ අපහසුතා මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි ඉදිරියට කතා කරන්න පුළුවන්. දැන් අප මේ හර්නියා ගැන කතා කරන විට දැන් ඔබ දැකපු රූපරාම වලත් පෙනුණා විවිධ විදිහට හර්නියා ඇති වෙන විදි. දැන් මේක අප බහුලවම කතා කරන්නේ වැඩිහිටි වියේදී ඇති වෙන. නමුත් කුඩා දරුවන්ටත් ඇති වෙනවා. කුඩා දරුවන්ටත් ඇති වෙනවා. ඒවා ඒ දරුවන් උපතින්ම ඒ තියෙන දුර්වල තැන් වලින් එළියට නෙරාම. අපි හැමෝටම ඒක තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ඒ දරුවාගේ කලල අවස්ථාවේදීලා උප්පත්තිය දක්වා ඇතිවෙන ඒ වර්ධනයේදී වර්ධනයේ ශීඝ්‍රතාවය වෙනස්කම් නිසා එන දුර්වල තැන් වැසී යාම ඒකෙන් වළකිනවා. ඒතර එහෙම අවස්ථාවේදී හර්නියා තත්ත්ව මතුවෙනවා. හැබැයි ඒ එන තැන අනුව ඒක උප්පත්තියෙන් පස්සේ ඉක්මනට වැසී යනවාද එහෙම නැත්නම් අපි ශල්‍ය කර්මයෙන් මගෙන් ඒක වහලා දාන්න ඕනේද කියන තීරණයකට අපිට එන්න වෙනවා. ඒක වෙනම සංකීර්ණ මාතෘකාවක්. දැන් මේ හර්නියා ගැන කතා කරන විට සිදුරු තියෙනවා කියලා කිව්වනේ. දැන් કૃතිම අපි හදපු සිදුරු හෝ තිබෙන සිදුරු. දැන් මේ සිදුරු තිබීමෙන් පමණක්ද මේක ඇති වෙන්නේ නැත්නම් තවත් හේතු මේකට බලපානවද? ඔව්. ඇත්තට අපි දැන් අපි කිව්වේ උදර කුහරය ගැන තමයි අපි විශේෂයෙන්ම කතා කරන්නේ මේ හර්නියා සම්බන්ධයෙන්. හර්නියා තත්ත්වයක් මතුවෙන්න ප්‍රධානම හේතු උදර කුහරය ඇතුළේ තියෙන පීඩනය වැඩි වීම. ඒක තමයි ඒක තියෙන මූලධර්මය. එතකොට ඒ පීඩනය වැඩි වෙන්න විවිධාකාර හේතු තියෙනවා. අපි ඒක සාමාන්‍ය ජීවිතයේ මෙන්ම අසාමාන්‍ය අවස්ථාවලදී ඒ පීඩනය වැඩි වෙන අවස්ථා තියෙනවා. අපි දැන් මේ රූපරාහන දිහා බැලුවොත් අපිට පේනවා මෙහෙම ක්‍රීඩකයෝ බර උස්සනවා ශරීර වර්ධනය සඳහා. එතනදී ඒ දරන උත්සාහයෙන් උදර කුහරය අතර පීඩනය වැඩි වෙනවා. ඒ හින්දා මේකෙදි නිසි ආයුරින් අපි ආරක්ෂා වුණේ නැත්තම් එහෙනම් හර්නියා තත්ත්වයෙන් ලොකු අවස්ථාවක් තියෙනවා. ඒත් එකම තමන්ගේ රැකියාව නිසා ලොකු බර උස්සනවා නම් එතනදී පීඩනය වැඩි වෙන නිසා හර්නියා තත්ත්ව මතුවෙන්න පුළුවන්. අපි බහුලව ඒක දකිනවා. ඒත් එකම දිගින් දිගටම කැස්සක් තියෙනවා නම් මොකක් හරි කාලාන්තරයක් තිස්සේ තියෙන කැස්සක් ෂය රෝගේ තියෙන අයට ඇදුම තියෙන කට්ටියට අවුරුදු ගණන් කැස්ස එනවා. නිතර කැස්ස එනකොට ඒ හැම අවස්ථාවෙම උදර කුහරය ඇතුළේ තියෙන පීඩනය වැඩි වීම නිසා හර්නියා තත්ත්වය බහුලවපත් වෙනවා. අනිත් එක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සිගරට්. ඒ සිගරට් දුමේ තියෙන අන්තර්ගතය නිසා ඒ අපිට කැස්සක් එනවා වගේම පෙනහළුව ආසාදන නිසා එන කැස්ස. ඒකෙන් පීඩනය වැඩි වෙන හින්දා හර්නියා තත්ත්වය වැඩි වෙනවා. ඒත් එක්කම සිගරට් දුමේ තියෙන අන්තර්ගත වෙලා තියෙන ඒ රසායන ද්‍රව්‍යයෙන් අපේ ශරීරයේ කොලජන් කියන එකේ මැචුවර් වෙන එක. කියන්නේ හරියාකාර ක්‍රියාකාරණ පරිණත වෙන එක වළක්වනවා. එතනින් ඒ මගින් උත් හර්නියා තත්ත්වය ගොඩක් දුරට වැඩි වෙන්න පුළුවන්. අපි ආයි සුලභාවය ගොඩක් මහතායගේ ඒ මේ බඩ උදර කුහරය ඇතුළේ තියෙන පීඩනය වැඩි.
ඒතනදිත් හර්නියා තත්ත්ව මතුවෙනවා. ඒත් එක්කම ගර්භණී භාවයේ ඉන්න කාන්තාවන්ගේත් ඒ වැඩෙන දරුවා නිසා ඇතිවෙන ඒ උදර කුහරය ඇතුළේ වෙන පීඩනය වැඩි වීම නිසාත් හර්නියා තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ ආකාරයට පීඩනය වැඩිවීම මම හිතනවා මේක ඇතිවීමට වගේම අපිට මේකට ප්‍රතිකාර කරලා ඊට පස්සේ පවත්වාගෙන යෑම මේක හොඳ කර ගැනීමටත් බාධා ඇති කරනවා. ඔව්. මොකද දැන් අපි මේ ඔපරේෂන් එකක් මාර්ගයෙන් මේ අපි ඉස්සරහට කතා කරමු ගැන. ඔපරේෂන් එකක් මාර්ගයෙන් අපි මේ ඒ තියෙන සිදුරු වසලා ඒ අන්තර්ගත ඇතුළට දාලා සිදුරු වැසුවට ඒ වුණත් දිගින් දිගටම මේ උදර කුහරය ඇතුළේ තියෙන පීඩනය වැඩි නම් නැවතත් මේක මතුවෙන්නට පුළුවන් වෙනවා. අප ඒ ගැන කතා කරනවා. අපිට ඒ පිළිබඳව විස්තරාත්මකව කතා කරන්න අවශ්‍ය වෙනවා. මොකද මෙහි සියලුම දේවල් ඒ තුලත් රඳා පවතින නිසා. අප ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්නවා. අප මේ කතා කරමින් සිටින්නේ හර්නියා නැමැති පොදු මාතෘකාව. බොහෝ වෙලාවට සමාජය තුල බොහෝ අයට හර්නියා තියෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ කරන දේවල් වලින් හර්නියා වෙතට ඔබ පියමනමින් සිටිනවා වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අප කොන්ද මාරු හදා ගන්නවා වගේම හර්නියාත් හදා ගන්නවා අපේ වැරදි පුරුදු නිසා. අප දෙකට නැවිලා මල් පෝච්චි උස්සනවා, බර උස්සනවා. ඒ වගේම අපේ කලින් සඳහන් කරපු මලබද්ධය, ඒ වගේම කැස්ස වගේ දේවල් අප ප්‍රතිකාර වලින් තොරව පවතිනවා. ඒ වගේම ස්ථූලභාවය ඇති වෙනවා. මේ සියල්ලම. ඒ වගේම ගැබිනි සමයෙන් පසුත් බිත්ති ඇති වෙන දුර්වලතාවය නිසා සහ ඇදීම නිසා හර්නියා ඇති වෙන්න පුළුවන්. අපි ඒ පිළිබඳව කතා කරන්නේ. නමුත් දැන් මේ හර්නියා ගැන කතා කරන විට හර්නියා කියන්නේ විවිධ වර්ගයේ හර්නියා තිබෙනවා. දැන් ඔබ මුලදීම මතක් කරගත්තා ඉකිලි ආශ්‍රිතව, පෙකණී ආශ්‍රිතව, ආදී වශයෙන් විවිධ වර්ගයේ හර්නියා තිබෙනවා. මම හිතන්නේ අපි දැන් කතා කළ යුතු වෙනවා එම හර්නියා වර්ග ගැන වෙන වෙනම කෙසේ වෙතත් මේ හර්නියා පිළිබඳව අප වෛද්‍ය විද්‍යාත්මකව ශල්‍ය වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කිරීමේදී හිතන ආකාරයක් තිබෙනවා. ඔව්. දැන් අතර හර්නියාවක් කියන එක අපේ ශරීරයේ ව්‍යුහයේ තියෙන දෝෂයක් නිසා ඇති වෙන දෙයක්. ඒ හින්දා ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ අපි බලන්නේ ඒ වෙලා තියෙන දෝෂය निराකරණය කරන්න. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි හර්නියා තත්ත්වයක් ඔපරේෂන් එකක් නොකර සම්පූර්ණයෙන් විසඳන්න බෑ කියන මූලධර්මයක් තියෙනවා. නමුත් ඒක ඊතරම් සරලව අපිට ලෙඩෙක්ට යොමු කරන්න බෑ. මොකද ඒ හැම හර්නියාවක්ම තියෙන තැන අනුව ඒක හැදිලා තියෙන මේ පුද්ගලයාගේ ජීවන රටාව අනුව ඒ පුද්ගලයාගේ තියෙන වෙනත් ලෙඩ අමාරු නිසා ඒ ඔපරේෂන් දක්වා යා හැකිද ඒකෙන් ඒක කිරීමෙන් අපි හර්නියාව निराකරණය කරාට වෙන ප්‍රශ්න ඇති වෙනවාද කියන ඒ සාධක සියල්ලම එකතු කරලා ගන්න සංකීර්ණ තීරණයක් තමයි ඒ හර්නියා මැනේජ්මන්ට් එකේ තියෙන්නේ. එතනදී ඉතින් අපි කියන්න ඕනේ ඒ හර්නියාව ඒ පුද්ගලයාට ආවේනිකයි. ඒ පුද්ගලයාගේ තියෙන ප්‍රශ්න, ඒ පුද්ගලයාට තියෙන රෝග ලක්ෂණ, ඒ පුද්ගලයාගෙන් එතනින් එහාට ඔපරේෂන් එක නිසා සිද්ධ වෙන්න පුළුවන් ප්‍රශ්න, නැත්නම් ඔපරේෂන් නොකරොත් වෙන්න පුළුවන් ප්‍රශ්න ඒ ලෙඩට ආවේනික මේ සාධක මාලාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම සලකලා තමයි අපි ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. හැබැයි මූලධර්මයක් වශයෙන් ඒ ව්‍යුහයේ තියෙන ප්‍රශ්නය විසඳන්න ඔපරේෂනයක් කිරීමට යොමු කිරීමට අපි පෙළඹෙනවා ගොඩක් අවස්ථාවල. හැබැයි විශේෂ අවස්ථා තියෙනවා අපිට ඒකට යා හැකි නොවන අවස්ථා. එතනදී අපි ඒක මැනේජ් කරන විදිහ, ඒක කළමනාකරණය කරන විදියකුත් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඔව් දැන් හර්නියා එකක් ඇති වුණාම අවුරුදු 70ක කෙනෙකුට ඇති වෙන හර්නියා එකක් දියවැඩියාව, දිරුදුරු පීඩනය ආදී රෝග සියල්ල සමග සහ අවුරුදු 40ක වෙනක ඇති වෙන හර්නියා එකක් අතර අපි බලන විදිහේ වෙනසක් තියෙනවා. ඔව් ඉතින් ඒක තමයි මෙතනදී අපට අවධාරණය කරන්න ඕන හැම විටම සැත්කමක් කළ යුතුද කියන එක. නමුත් සැත්කම තමයි අපේ ප්‍රධාන අවිය වන්නේ. මොකද මේ තියෙන දුර්වලතාව හරිගස්සන්න මේක කපලා ඇරලා මේක හදන්න ඕන. දුර්වලතිය තියෙනවා නම් අපි දැන් ඉදිරියට කතා කරමු ඒක ගැන මොනවද අප කරන්න කියලා. ඉතින් ඒ පිළිබඳව තමයි අපට හිතන්නට වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා යම්කිසි ආකාරයකින් හර්නියා එකක් තියෙන කෙනෙක් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබන්නට ඕනේ කියන පණිවිඩය මම හිතන්නේ අපි ලබා දෙනවා. ඒ වගේම දැන් මේ හර්නියා එකක් ගත්තාම දැන් කෙනෙකු මුලම අවස්ථාවේ හර්නියා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේක වෛද්‍යවරයෙක් ළඟට එන්නේ නැතුව මේක බලලා සීමාවක් නැතුව බලන වෙලාවක් එන්න පුළුවන්. කෙනෙක් කොයි අවස්ථාවේද වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්නේ? සුදත් ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. අපි ඕනම ලෙඩක්, ඕනම රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වය අඳුනගත්ත ගමන්ම
එහෙම නැත්නම් අපිට රෝගී ලක්ෂණ දැනුණ ගමන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙන එක වැදගත්. මොකද එතනින් එහාට එතනින් ඒ රෝගය කොහොමද කළමනාකරණය කරන්න ඕනේ කියන එක තීරණය කරන්න වෛද්‍ය විද්‍යාවේ දැනුම ඇතුව කරන්න ඕන දෙයක්. මේ හර්නියා කියන එක විශේෂයෙන්ම වැදගත්. මොකද දැන් අපි දැක්කා මුලදී ඒ හර්නියා තත්ත්වය උග්‍ර වෙනකොට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න. එතනදී බඩවැල් මැරීම, මේ බඩවැලේ සෛල නැතිවීම, එතකොට මේ ඉන්ටෙස්ටයිනල් ඔබ්ස්ට්‍රක්ෂන් කියන්නේ අවහිරතාවය ඇතිවීම, ඒවා දරුණු ප්‍රශ්න. ඒවා ජීවිතයට හානියක් වෙන්න පුළුවන් තරමේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා රෝග ලක්ෂණත් වැඩි වෙන්නේ එවන් අවස්ථාවක ආවට පස්සේ. ඒ හින්දා රෝග ලක්ෂණ උග්‍ර වෙනකන් ලෙඩෙක් හිටියොත් එතනදී කරන්න පුළුවන් ප්‍රතිකර්ම වලින් එන්න පුළුවන් සංකූලතාවත් වැඩි. ඒ හින්දා මේ ප්‍රශ්නේ මුලදිම අඳුනගෙන ඒකට මනා කළමනාකරණයක් කරලා ඒ තීරණ අරගෙන මුලදී මේක කොයි වෙලාවෙද ඔපරේෂන් කරන්න ඕනේ, මේක කළ යුතුද නැද්ද, ඒකේ pros and cons. ඒ කියන්නේ අපි ඒකේ තියෙන අවදානමත් එක්කම ඒකේ තියෙන වාසි හොඳ නරක දෙපැත්ත බලන්න දෙපැත්ත බලන එක ඒක මුලදිම කරන එක වඩාත්ම වැදගත්. ඒ හින්දා හර්නියා තත්ත්වයක් තියෙනවා කියලා දැනගත්තොත්, එහෙම නැත්නම් එහෙම අවස්ථාවක් එනවා කියලා සැක හිතුනොත්, එහෙනම් ශල්‍ය වෛද්‍යරයෙක් හම්බ වෙනම ඊටාම වැදගත් මුල් අවස්ථාවේදී. එතනින් එහාට තමාගේ ජීවිතයට එන්න පුළුවන් සංකූලතා ප්‍රශ්න ගොඩක් ඒකෙන් මැඩපවත්වා ගන්න පුළුවන්. මම මෙහෙම යෝජනා කළොත් උදරයේ ආශ්‍රිතව වෙසසින්ම අපාර සඳහන් කරපු තැන් පෙකණිය ඉකිලි ආශ්‍රිත වගේ නැත්නම් සැත්කමක කැපුමක් ආශ්‍රිතව අප හිටගෙන ඉන්නකොට යම්කිසි ඉදිමුමක් වගේ තියෙනවා. නිදාගත්තාම මේක නැති වෙනවා. ඒ වගේ දෙයක් තිබුණොත් මෙතන හර්නියා එකක් තියෙනවා කියන සැකය ඇති කරගන්න පුළුවන්ද? අනිවාර්යෙන්. ඒක ගොඩක් දුරට හර්නියා වල මතුවෙන පළවෙනි රෝග ලක්ෂණයි. මුලදී රෝග ලක්ෂණයට ගොඩක් රෝගීන්ට දැනෙන්නේ මගේ බඩේ ගෙඩියක් තියෙනවා කියන. ඒක සමහර විට තියෙනවා. එහෙම නැත්නම් කහිනකොට මතුවෙනවා. එහෙම නැත්නම් මම බර උස්සද්දි මතුවෙනවා. හැබැයි ඒක ඇතුළට යනවා. ඒ හින්දා මම ටිකක් කල් ගණන් ගත්තේ නැහැ. දැන් කැක්කුමක් එන හින්දා පොඩි අපහසුතාවයක් තියෙන හින්දා තමයි මම ડોක්ටර් හම්බ වෙන්න ආවේ. ගොඩක් දුරට අපිට එන රෝගීන් එහෙම අවස්ථාවක තමයි එන්නේ. ඉතින් ඩොක්ටර් සුදත් කිව්වා වගේ දැන් ඒ උදරාශ්‍රිත එහෙම ගෙඩියක් දැනෙනවා නම්, එහෙම නැත්නම් එක තැනක නිතර ආයි කැක්කුමක් එනවා නම්, එහෙම නැත්නම් අපි මොකක් හරි බර වැඩක් කරද්දී එතන කැක්කුමක් නැත්නම් අපහසුතාවයක් දැනෙනවා. එහෙනම් මෙතනදී හර්නියා තත්ත්වයක් තියෙනවා කියලා සැක හිතන එක සාධාරණයි. ඊටම වැදගත් ඒක වෛද්‍ය ප්‍රතිකාර ගන්න එක. ඔව්, සමහර වෙලාවට බය වෙනවා වෛද්‍යවරයෙක් හමුවට යන්න, මේක කපයි කියන එක තමයි හිතන්නේ. ඒක නිසා තවත් ටිකක් බලමු. ඔය ගියොත් කපනවා කියන මොකද ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා බලන කෝණිකුත් තියෙනවානේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ එතෙන්දී ඔබයි එයයි අවධාරණය කරන්නේ මේක බලන් ඉන්න එපා එන්න කියලා. ඔව්, මොකද දැන් අපි මේ මුල් අවස්ථාවේ එන්න ඕනේ ඇයි කියන එක මම අවධාරණය කරා. එතනදී ඇත්තට රෝගීන්ට ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන තියෙන බයක් තියෙනවා. මොකද එතන ඔය ඔපරේෂන් එකට පිවිසීම ගැන ලොකු බයක් තියෙනවා. හැබැයි දැන් ඇතර ශල්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි. ඒ කරන්න ඕන සත්කම් අපි අවශ්‍යම නම් විතරයි කරන්නේ. ඒව කරනවා නම් ඒ තියෙන නිර්වින්දන ක්‍රම, වේදනානාශක ක්‍රම ඒ පාලනය කිරීම ඔක්කොම උපරිම වශයෙන් අරගෙන සංකූලතා අවම කරගෙන තමයි අපි කරන්නේ. සත්‍යම් තාක්ෂණයක් දැන් බොහොම දියුණුයිනේ. තාක්ෂණය ඉතාමත් දියුණු. අපි ඒ ගැන ඉස්සරහට මම හිතන්නේ කතා කරනවා. ඔව්, දැන් අප මේ කතා කරන මේ සත්කම තීරණය කරන්නේ හර්නියාගේ වර්ගය අනුව කුමක්ද කරන්න කියලා. නමුත් මේ හැම හර්නියාකටම පොදුවේ අප කරන දේවල් සමූහයක් තියෙනවා. කියන්නේ මේක සිදුර හරි ගස්සනවා, හර්නියා එක ඇතුළට දානවා නේද? ඒව ටිකනේ කරන්නේ. ඒකට දැන් මේ වගේ සත්කමක් කිරීමේදී අපි සත්කම් ගැන කතා කරමු. ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරොත් අපි එතනට આવොත් මොනවද මේ ඔබ වරින් වර ගැන කීවා, මොනවද මේකට තියෙන ප්‍රතිකාර ක්‍රම? ඔව්, මම මුලදී කිව්වා වගේ හර්නියා තත්වයකට නිශ්චිත ප්‍රතිකාරය වෙන්නේ කියන්නේ ඩෙෆිනිටිව් මැනේජ්මන්ට් එක වෙන්නේ ඔපරේෂන් එකක් කරලා ඒක ඒ සිදුර ඒ දුර්වල තැන වහලා දාන එක. එතනට පිවිසෙන්න කලින් අපිට කියන්න පුළුවන් දැන් ලෙඩෙක්ට සමහර විට දැන් මේක ලොකු ප්‍රශ්නයක් නෑ මට දැන් ඔපරේෂන් එකකට යන්න බෑ, මට තව කල් ඕනේ මොකද මගේ වැඩ තියෙනවා, හරි ඔපරේෂන් එකට එන්න අවස්ථාවක් නැති නම් එහෙනම් අපි කියනවා හරි මෙන්න මේ වගේ ක්‍රම, ඒ කියන්නේ බර උස්සන එක අඩු කරන එක, කැස්ස තියෙනවා නම් ඒක ප්‍රතිකාර කරන ඒ ඔක්කොම අවම කරලා ඒ හර්නියාවෙන් සංකූලතාවයක් එන්න තියෙන chance එක, කියන අවස්ථාව අඩු කරන්න කියලා. ඊට පස්සේ හැකි පමණ ඉක්මනින් අපි ඔපරේෂන් එක ගැන කතා කරලා ඒ රෝගියාත් එක්ක කතා කරලා කාලය වකවානුවකදී ඔපරේෂන් එක කරන්න. එතකොට සමහර අවස්ථාවලදී අපි කිව්වා වගේ වෙනත් රෝගී අවස්ථා, ඒ කියන්නේ දියවැඩිය, ප්‍රෙෂර් එක, මේ හෘද වාස්තුවේ අමාරු, ඒ හින්දා නිර්වින්දනය
ටිකක් සංකූල වෙන අවස්ථා තියෙනවා. වයසෙන් වැඩි වයස 80 90 වෙනකොට ඒ ඔපරේෂන් නිසා හරි මේ නිර්වින්දනයෙන් එන්න පුළුවන් සංකූලතාව වැඩි වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. එතකොට ඒ ලෙඩා ගොඩක් එළියට බර වැඩ කරන්නේ නැහැ. ලොකු ගමන් යන්නේ නැහැ. එතකොට ගෙදරම ඉන්නවනම් ඒ හර්නියාවෙන් එන්න සංකූලතාවත් අඩු එන්න chance එක අඩු හින්දා අපි කියනවා එහෙමනම් ඔපරේෂන් එක නොකර අපි වෙනත් මාර්ග වලින් පරිස්සම් වීමෙන් කරමු කියලා. එතකොට අපි එතනදී විවිධ අවස්ථා තියෙනවා. හර්නියා ට්‍රස් කියන එක එළියෙන් සපෝට් එකක් දෙන මේ ඇඳුමක් වගේ එකක් මම ඒක රූපරාමයක් පෙන්නන්න. ඒව ඇඳලා අපිට ඒක කළමනා කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් දුරට ඇක්ටිව් ඒ කියන්නේ මේ කාර්යබහුල මේ වැඩ කරන ජනතාව මේ අය ගැහණුවෝ පිරිමි. ඒගොල්ලන්ගේ ඉස්සරහට ප්‍රශ්න වෙන එක වළක්වන්න අපි රෙකමෙන්ඩ් කරන්නේ ඔපරේෂන් එකක් කරලා. එක්කෝ සාමාන්‍ය අපි කැපුමක් දාලා ඔපරේෂන් කිරීම නැත්නම් යතුරු සිදුරු ක්‍රමෙන් ඔපරේෂන් එකක් කරලා ඒ හර්නියාව මේ ඔපරේෂන් එකක් කරලා ඒ සිදුර වහලා දාන එක තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ. දැන් මේ සැත්කමක් කරනකොට ඒක තමයි ප්‍රධාන මාර්ගය කියලා ඔබ සඳහන් කරනවා බොහෝ අවස්ථාවලදී. සැත්කමක් කරන විට නිර්වින්දනය කිරීම සමස්ත නිර්වින්දනය කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ සමස්සිරුරම නේද? සමහර වෙලාවට එහෙම නැතුව කරන්න පුළුවන්. අපි වැඩි හරියක්ම හර්නියා ගොඩක් එන්නේ ඉකිලි ආශ්‍රිත එහෙම නැත්නම් පෙකණිය ආශ්‍රිත කරන්නේ අපි ස්පයිනල් ඇනස්තීසියා කියන එක. ඒ කියන්නේ කොන්දට බෙහෙතක් විතර පෙකණියෙන් පහළ හිරිවට්ටලා තමයි ඔපරේෂන් එක කරන්නේ. ඇතැම් අවස්ථාවලදී ඉතා විශාල හර්නියාවක් නම් එහෙම නැත්නම් මේ කොන්දර බෙහෙතක් විතර හිරිවට්ටීමේ සංකූලතා එන අවස්ථාවක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ නිර්වින්දනයකට යන අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ දෙකටම සුදුසු නැති මේ රෝගී ප්‍රශ්න තියෙන ලෙඩ එහෙමත් ඉන්නවා. ඒගොල්ලන්ගේ අපිට ඒ ලෝකල් ඇනස්තීසියා ඒ කියන්නේ ඒ ආශ්‍රිත විතරක් ස්ථානීය නිර්වින්දනයක් කිරිවැටීමක් කරලා ඔපරේෂන් එක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනදී ලෙඩාට තියෙන ප්‍රශ්නය අනුවයි වෙන සාධක ගොඩක් එකතු කරලා තමයි අපි තීරණයකට එන්නේ කුමන නිර්වින්දන ක්‍රමයේද පාවිච්චි කරන්න කියලා. ඔව් දැන් සැත්කමක් කරන්න ගත්තට පස්සේ දැන් මේ හර්නියා සැත්කම් කියන එක බහුලවම සිදු කරන එකක් ලංකාව පුරාම ශල්‍ය බයට්ටු වල තිබෙන ඔපරේෂන් ලැයිස්තුවේ තිබෙන ප්‍රධානම ලැයිස්තුව තමයි හර්නියා ලැයිස්තුව. ඉතින් මේකේ ගොඩක් පොරොත්තු ලේඛනයකුත් තියෙනවා. ඔව්. ඉතින් ඒක දැන් අපි ඒ පුළුවන් තරම් අපි ඔපරේෂන් එකට ඉක්මනට කරන්න බලනවා. එතනදී අපි වැඩි කල නොයා ඔපරේෂන් එක කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එතනදී අපි මේ සමහර සංකූලතා ඇති වෙන හර්නියා තියෙනවා නම් එහෙම නැත්නම් සංකූලතාවයක් ඇති වෙලා තියෙන හර්නියක් තියෙනවා නම් ඒක ඉක්මනට කරන්න අපි යොමු කරනවා. ඔව් දැන් ඇත්තටම දැන් මේකේ තියෙනවානේ ප්‍රධාන සැල්ලයිස්තු සහ සුළු සැල්ලයිස්තු. එතකොට ඒ ප්‍රධාන එකට ගන්නට වෙනවා සමහර ඒවා සංකීර්ණතාව වැඩි නම්. ඔව් සමහර ලෙඩ වෙනවා ඒ හර්නියාවක් එළිය හිර වෙලා එහෙම නැත්නම් ඒ බඩවැල් මැරිලා එහෙම බඩවැල් පුපුරලා එහෙම එනකට රෑමැද එනවා. එතකොට අපිට වහාම විනාඩි කිහිපයක් ඇතුළත ඔපරේෂන් කාමරයට ගන්න වෙනවා. එහෙම නැත්නම් රෝගියාගේ ජීවිතේ අවදානමකට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය දක්වා ඉන්නේ නැතුව අපි කලින් එන්න කියන්නේ අන්න හේතු වෙනවා. ඔය ඒක තමයි දැන් මේ බඩවැලක් හිර වෙලා නරක් වුණොත් එහෙම ඒක තවදුරටත් හර්නියා තත්ත්වයකටත් වඩා කියලා කියන්න බෑ. ඊට වඩා බරපතල තත්ත්වයක්. ජීවිතය සහ මරණය අතර උනත් තීරණයක් වෙන්න පුළුවන් මේක. ඉතා බරපතල තත්ත්වයක් වෙන්න. අනිවාර්යයෙන්. අනිත් එක ඒක අපි කුඩා කැපුමකින් කරන්න පුළුවන් ඔපරේෂන් එකක් නෙවෙයි. සමහර විට මුළු අර අපි ලැප්‍රොටොමි කියලා තියෙන්නේ බඩ කපලා ඇරලා ඇතුලෙන් සම්පූර්ණ මේ බඩවැල් ඒ කෑල්ල අයින් කරලා ආපෝ ජොයින් කරලා කරන ලොකු ඔපරේෂන් එකක් බවට පරිවර්තන වෙනවා. ඉතින් ඒක ඊටාම අවදානම් සහගත එතනින් එහාට ඔපරේෂන් කරලා ඉවර වුණාමත් සංකූලතා ගොඩක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් ඒක. ඔව් ඊට පස්සේ ඇතුළේ තන්තු ඇති වෙලා බඩවැල් හිර වෙලා ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අප මේ ගැන කතා කරනවා. මොකද මේ ඊට වැදගත් දෙයක්. අප ඇයි මේකට යන්නේ නැතුව ඉන්නේ කොහොමද? හර්නියා ඇති නොවී තියාගන්නේ කොහොමද? සංකූලතා වලට යන්නේ නැතුව ඉන්නේ කොහොමද? මේ පිළිබඳව ඊට අප කතා කළ යුතු මේ සමස්ත කළමනාකරණයේදී ඊට පෙර අප විරාමයක් ලබා ගන්නවා. හර්නියා පිළිබඳ කතාවේ වැදගත්ම තැනට තමයි අප දැන් පැමිණලා තියෙන්නේ. මේ තමයි හර්නියා වලට ප්‍රතිකාර කරන දේ පිළිබඳව කුමන ප්‍රතිකාරද අප කරන්නේ, ප්‍රතිකාර කරන ආකාරය කොහොමද කියලා විස්තරාත්මකව කතා කරන අවස්ථාව. ඔව්. දැන් අතර සුදත් අර අපි කිව්වාගේ මේ හර්නියා ඔපරේෂන් අපි අතර බහුලව කරනවා. ඒ කියන්නේ දවසකට එකම ඔපරේෂන් කාමරේ වුණත් 3ක් 4ක් 10ක් වෙනකන් වුණත් කරන්න අවස්ථාවක් තියෙනවා.
වැඩි හරයක් කරන්නේ අපි කියන ඕපන් ඔපරේෂන් එක කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අපි දන්න විවහාරේ කැපුමක් කරලා අන්තර්ගතයට යන සාමාන්‍ය ඕපන් ඔපරේෂන් එකක්. එතනදී අපි කැපුම සාමාන්‍යයෙන් පොඩි හර්නියාවකට සෙන්ටිමීටර් 4ක් නැත්නම් 5ක විතර ප්‍රමාණයකින් යන්න පුළුවන්. හැබැයි හර්නියාව විශාල වෙන තරමට තියෙන තැන අනුව තියෙන සංකුලතා අනුව ඒ කැපුමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔපරේෂන් එක සාමාන්‍යයෙන් හැමෝම අහන්නේ කොච්චර වෙලාවක් යයිද කියලා මේක ડોක්ටර්ට. මේක අමාරු ඔපරේෂන් නැති කියන එක. ඒකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒක සංකීර්ණ ඔපරේෂන් එකක්ම කියලා කියන්න අමාරුයි. හැබැයි ඒක සංකීර්ණ බවට පත් වෙන්න පුළුවන්. ඒක ගොඩක් දුරට අපි කිව්වේ දැන් ගොඩක් පරක් වෙලා આવොත් සංකුලතා එක්ක આવොත් ඒක ඊටාම සංකීර්ණ ඔපරේෂන් එකක්. හැබැයි සාමාන්‍යයෙන් එන හර්නියා මුලදී අපි කරන්න පටන් ගත්තොත් ඒක සාමාන්‍යයෙන් පැය භාගයක විනාඩි 45ක් විතර ඔපරේෂන් එකක්. එතනදී ගිහිල්ලා අපි ඒ තියෙන පටක විවෘත කරලා එළියට නිරාවිලා තියෙන බඩවැල හෝ සමහරට මූත්‍රා බුක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අවයව වෙන්න පුළුවන්. ඒවා ඇතුළට දාලා ඒ තියෙන ඩිෆෙක්ට් එක, ඒ කියන්නේ සිදුර අපි මැහුම් වලින් වහන්න බලනවා. හැබැයි ඒක මැහුම් වලින් විතරක් වහන එකෙන් අපේ තියෙන දත්ත අනුව අවුරුදු දශක ගානක් තිස්සේ එන දත්ත අනුව ඒකෙන් පමණක් මේක අපිට උපරිමයට වහලා දාන්න පුළුවන් කියන සංකල්පය දැන් වෙනස් වෙලා තියෙන්නේ. එතනදී අපි අතර වෙනත් මූලධර්මයක් ගැන අපි කතා කරන්නේ අපි මේ ඔපරේෂන් ඔක්කොම කරන්නේ මේ ප්‍රශ්නේ එතනින් ඉවර කරන්න. හැබැයි කලාතුරකින් ඒ කරපු ඔපරේෂන් එක සාර්ථක වුණත් අර දැන් කිමු හර්නියා තත්ත්වයේ තියෙනවා නම් දිගටම කැස්ස තියෙනවා නම් එහෙම නැත්නම් සිගරට් බොනවා නම් දිගටම එහෙම නැත්නම් මලබද්ධය තියෙනවා නම් එහෙම නැත්නම් බර උස්සනවා නම් එහෙනම් අර හර්නියාව මුලදී එන්න තිබ්බ සාධක එහෙමම තියෙනවා නම් ඒ කරපු ඔපරේෂන් එකේ සාර්ථකත්වය අභිබවා ඒ දුර්වලතාවයන් ආයි මතුවෙනවා. මතුවලා එතනින් ආයි ඒ හර්නියා එක නැවතත් මතුවෙන්න පුළුවන්. අපි කියනවා හර්නියා රිකරන්ස් එකක් කියලා. ඉතින් අපි ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ අපි හැම වෙලේම බලන්නේ වඩා හොඳට මේක කරන්න පුළුවන් කොහොමද කියන එක. ආයි පාරක් මේ රිකරන්ස් එක නොවන තත්ත්වයට එන්න තමයි අපි බලන්නේ හැම වෙලේම. මොකද ඒක ලෙඩාටත් කරදරයක්, එන්න පුළුවන් සංකුලතාවත් වැඩි, අවදානමුත් වැඩි. ඒත් එක්කම දැන් රජයේ රෝහල් ගත්තොත් ඒකේ තියෙන ඒ රජයේ තියෙන ඒ සම්පත් වලට තියෙන බරක්. ඒ හින්දා අපි පුළුවන් තරම් එක ඔපරේෂන් එක මේක ඉවර කරලා දාන්න ආයි කව එන්නේ නැති වෙන්න තමයි අපි බලන්නේ. හැබැයි මොනවා කරත් ඒක ආය පාර මතුවෙන තියෙන පොඩි අවදානමක් තියෙනවා. ඒ හින්දා දැන් 1980 ගණන් වල 90 ගණන් වල ඉඳලා මේකට අපි ඔපරේෂන් කරපු විදිය වෙනසක් සිද්ධ වුණා. අපි ඒකට අපි කියනවා දලක් දානවා කියලා, මෙෂ් එකක්. එතනදී මෙෂ් එකක් දාන එකෙන් අපි මම මේකේ රූපරාමුවක් මෙතනදී පෙන්වන්න කැමති. මේ මෙෂ් එක කියන්නේ ඇත්තට මේ සින්තටික් මෙෂ් එක. රසායන ද්‍රව්‍ය වලින් අපි සාමාන්‍ය විදිහට නයිලෝන් කියන එක මේක විශේෂ නයිලෝන් වර්ගයක්. ඒ නයිලෝන් දැල අපි දානවා ඔපරේෂන් කරපු තැනට. ඒකෙන් මම මෙතනදී අවධාරණය කරන්න ඕනේ ඒ දැල දැමීමෙන් එතනට ශක්තියක් එන්නේ නැහැ. ඒක තද වෙන්නේ නැහැ. ඒකෙන් කරන්නේ මේ රූපරාමයේ ඔබලා පේනවා මේක මේ අන්වීක්ෂයෙන් විශාල කරලා තියෙන තැනක් මේ දැලේ. එතකොට ඒ දැලෙන් කරන්නේ මේ කැලල ඇතිවීමට පොළඹවන එක. එතකොට ඒ කැලල ඇතිවීමට පොළඹවීමෙන් සෛල වර්ධනය වෙලා මේ මෙෂ් එකෙන් ඒ සෛල ඇතුළට රන්ධනයේ පටක ඇතුළට ඇතුල් වීමෙන් ඒ කැලල ඊටාම ශක්තිමත් වෙනවා. එතකොට ඒ කැලල ශක්තියෙන් තමයි අපි ඒ ඔපරේෂන් එකේ සාර්ථකත්වය මනින්නේ. එතකොට එතනදී අපි කියන්නේ මම මේක පස්සෙත් අවධාරණය කරන්නම් ඒ කැලල එන්න ටිකක් කල් යනවා. ඔපරේෂන් එක කරපු ගමන්ම ඒ කැලල එන්නේ නැහැ. කැලල එන්න සාමාන්‍යයෙන් සති 6ක් නැත්නම් මාස 3ක් යනකම් ඒ සම්පූර්ණ තත්ත්වෙන්න ඒක වර්ධනය වෙලා මැචුවර් වෙන්න. ඒවන් කාලයක් යනවා. ඒ හින්දා ඒ කාලස් වකවානුව ඇතුළත අපි බර වැඩ කරොත් දිගින් දිගටම කැස්සොත් එතකොට ඒ දුර්වලතාවයන් තාම තියෙන නිසා ඒ හර්නියා තත්ත්වය ආයෙ මතුවෙන්න පුළුවන්. එතනදී අපි පස්සේ කතා කරනවා මේ ඔපරේෂන් කිරීමෙන් පසුව අපි කොහොමද පරිස්සම් ගන්නවද? ඒක තව කතාවක්. කොහොම හරි දැන් මේ රූපරාමයෙන් අපි දක්වන්නේ මේ සාමාන්‍යයෙන් ඉකිලි ආශ්‍රිත වෙන ඉන්ගුවනල් හර්නියා කියන බහුල වෙන එක. එතනදී මේ සුළු කැපුමකින් සෙන්ටිමීටර් 4ක් නැත්නම් 5කින් අපිට කරන්න පුළුවන්
ඔපරේෂන් එක. සමහර විට මේ හර්නියා තත්ත්වය ඇතුලේ තියෙන උදර කුරේ තියෙන ප්‍රෙෂර් එකෙන් දෙපැත්තම එන්න පුළුවන්. එහෙම නැත්නම් තැන් කීපයක පෙකණිය ආශ්‍රිතවත් එකවර එන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කරන ඔපරේෂන් ඉකිලි ආශ්‍රිත බහුලම කරන 70%ක් 80%ක්ම කරන්නේ මේ ඔපරේෂන්. මෙතනදී චූටි කැපුමක් මාර්ගයෙන් තමයි මේ ඔපරේෂන් එක කරලා පටක ටික ඇතුළට දාලා දල දාන්නේ. එතකොට අපි තව කතා කරන්න අලුතෙන් ඇවිල්ලා තියෙන ක්‍රමයක් මේ යතුරු සිදුරු. අපි ලැප්‍රොස්කෝපික් ඔපරේෂන් කියලා කියන්නේ. ඒක මේ ඔපරේෂන් එකේ වෙනසක් නෙවෙයි. අපි කරන කාර්යය එහෙමමයි. ඒ කියන්නේ ඒ පටක කපලා ඇතුළට දාන එක, වහන එක, සිදුර වහන එක, දැලක් දැමීම ඒ ආකාරයෙන්ම කරනවා. හැබැයි අපි වෙනත් විදියකින් තමයි ඒකට අවතීර්ණ වෙන්නේ. එතකොට කෙලින්ම හර්නියා එකකින් කපාගෙන යන්නේ නැතුව අපි ටිකක් ඈතින් ඉතා කුඩා සිදුරු 3කින් කැමරාවකුයි උපකරණ කීපයක් දාලා අපි ඒ හර්නියා දක්වා යනවා. එතකොට මෙතනදී මේ රූපරාමයෙන් දිස් වෙන්නේ මේ ආය උදර කුහරේ මෙතන තමයි හර්නියා එක තියෙන්නේ. මෙතන චූටි සිදුරු, ඒ කියන්නේ සෙන්ටිමීටර් 1 මිලිමීටර් 15 තියෙන ඒ චූටි කැපුම් වලින් තමයි අපි ඒ හර්නියාවට ටිකක් ඈත ඉඳලා අවතීර්ණ වෙන්නේ. දැන් මම ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේකේ තියෙන රූපරාමු ටිකක් අපි වීඩියෝ එකකින් බලමු. දැන් මෙතනින් පෙන්වන්නේ අපි ලැප්‍රොස්කෝපික් ඔපරේෂන් එකක් කරන විදිය. අපි මෙතනදී උදර කුහරේ ඇතුළට ගිහිල්ලා මේ ඔපරේෂන් එක කරන ආකාරය. මෙතනදී ඈතින් ඉඳන් ඒ උපකරණ ඇතුල් කරලා ඒ පටක ඒ ආකාරයෙන්ම අපි වෙනත් අවතීර්ණකින් තමයි මේ යන්නේ. එතකොට තව අපි ඉස්සරහට ගියොත් මෙතන ඒ තියෙන අවයවයන් පිටිපස්සට ගෙනල්ලා ඒ ඉඩ සකස් කරගෙන අපි ඔපරේෂන් එක සම්පූර්ණ කරන්න දැල දාන්න ඉඩක් හදාගන්න එක තමයි ඔබ මේ බලන්නේ. දැන් එතනදී ඒ අවට කුඩා ඉඩවල් තියෙන මේ ලොකු කරලා පෙන්වුනට මේවා සාමාන්‍ය සෙන්ටිමීටර එක දෙකක විතර ඉඩ ප්‍රමාණයක්. ඒවා ලොකු කරලා තමයි අපිට පේන්නේ කැමරාවෙන්. එතකොට අපි මෙතනට ගියොත් අපිට පේන්න පුළුවන් මෙතන අපි දැල දාලා ඒ තියෙන සිදුර වසලා ඒ සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වයට ගේන්න බලන එක. මේක මේ දර්ශන වලින් ලේසි කියලා පෙන්වුනට ඉතාමත්ම සූක්ෂමව කරන්න ඕනේ ඔපරේෂන් එක. මොකද එතනින් ඒකට ආවේනිකවම තියෙන සංකූලතාවත් බහුලයි. ශල්‍ය වෛද්‍යවරයාට මෙතන වාසියක් තිබෙනවා මේ විශාල කරලා පේන එක. ඔව් විශාල කරලා පේන වාසිය තියෙනවා. ඒත් එක්කම එතනින් අපිට විවසෙන්න පුළුවන් තව අපි කතා කරන්න ඕනේ මේ සාමාන්‍යයෙන් ඕපන් ඔපරේෂන් එක. සාමාන්‍යයෙන් අපි කරන ඔපරේෂන් එකද මේ යතුරු සිදුරු ක්‍රමයෙන් කරන ඔපරේෂන් එකක්ද තෝරගන්න ඕනේ කියලා කොහොමද අපි තීරණය කරන්නේ? දැන් ඇත්තට එතන කීප දෙයක් තියෙනවා අපි කතා කර යුතු. දැන් අපි මේ රූපරාමුවට ගියොත් අපිට කියන්න පුළුවන් දැන් මෙතන මෙතනදී අපිට පේනවා දැන් දෙපැත්තම හර්නියාවක් ආවොත් දෙපැත්තම හර්නියා කැපුම් දාලා කරනවට වඩා අපිට තනි මේ සිදුරකින් දෙපැත්තම කරන්න පුළුවන්. ඒකෙන් ලොකු අවාසියක් එනවා. ඒත් එක්කම අපි ඕපන් කරලා කරපු ඔපරේෂන් එකෙන් ආයෙ පාරක් නැවත හර්නියාවක් රිකවර් වෙලා තියෙනවනේ. එහෙනම් ඒ කැලල් හරහා යන්නේ නැතුව ඇතුල් පැත්තෙන් වෙනම පියුසුමකින් අපිට කරන එකේ ලොකු වාසිය තියෙනවා. ඔව් දැන් ඒ වගේ මම හිතන්නේ රෝගියාට ගෙදර යන්නත් ඉක්මනට පුළුවන් වෙනවා. ඔව් එතනදී ලැප්‍රොස්කෝපි යතුරු සිදුරු මාර්ගයෙන් කරන අපි කරන කැපුමේ අර තියෙන ඒ කැක්කුම වේදනාව ඔපරේෂන් එකෙන් පස්සේ යම් තරදුරකට අඩුයි. හැබැයි ඒක දෙපැත්තක් තියෙනවා. මොකද ඒ යතුරු සිදුරු මාර්ගයෙන් කරන ඔපරේෂන් එකෙත් ඒකට ආවේනිකව සංකූලතාවක් තියෙනවා. මොකද ඇතුලෙන් යනකොට ඒ කකුලට යන රුධිර වාහිනී ඒත් එක්කම එතන තියෙන මේ තව වෙනත් අවයව බඩවැල් ඒ ඔක්කොම ආශ්‍රිතව තියෙනවනේ ඒවටත් අවදානම් වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ ඒ අවදානම් ගොඩක් වැඩි නම් එහෙම නැත්නම් හර්නියාව ගොඩක් ලොකුයි නම් එහෙනම් යතුරු සිදුරු මාර්ගයෙන් කරන අපහසුතාවයක් තියෙනවා නම් එහෙනම්
සාමාන්‍ය විදිහට ඔපරේෂන් සැත්කමක් කරන්න තියෙනවා. ඒත් එකම කරන වෛද්‍යවරයාගේ ශල්‍ය වෛද්‍යවරයාගේ පළපුරුද්දත් ඉතා වැදගත්. මොකද ඒ පළපුරුද්ද මුල අවස්ථාවේ තියෙනවා නම් එහෙනම් ඒක හර්නියාව එන්න chance එක වැඩි කියලා පෙන්නලා තියෙනවා. ගොඩක් එක්ස්පීරියන්ස් එකක් කෙනෙක් කරනවා නම් chance එක අඩුයි. ඉතින් අර ලර්නින් කර්ව් එකේ කොහෙද ඉන්නේ කියන එකත් ඒවත් වැදගත් කරුණු. හැබැයි විශේෂයෙන් අපි සාමාන්‍යයෙන් කියන්නේ දෙපැත්තම හර්නියාවක් තියෙනවා නම් එහෙම නැත්නම් කලින් ඕපන් කරපු ඔපරේෂන් එකකින් නැවත එන එකක් තියෙනවා නම් එහෙනම් ලැප්‍රොස්කෝපි කිරීමේ ලොකු වාසියක් තියෙනවා කියලා. එහෙම නැත්නම් එක පැත්තක විතරක් තියෙනවා නම් අපි ඒක යතුරු සිදුරු මාර්ගයෙන් කරනවද ඕපන් මාර්ගයෙන් කරනවද කියන ඒක ආගියු කරන්න පුළුවන්. ඔව්. ඒ ශල්‍ය වෛද්‍යවරයා විසින් තීරණය කරાવી ඔබට කරන සැත්කම විවෘත සැත්කමක්ද සිත නැත්නම් ලැප්‍රොස්කෝපික් සැත්කමක්ද කියන එක ශල්‍ය වෛද්‍යවරයා විසින් තීරණය කරනවා. බයි දැන් මම හිතනවා අපිට තව කෙටි වෙලාවක් තිබෙනවා විරාමයට පෙර කතා කරන්නට. දැන් අපිට පුළුවන් අර හර්නියා වලට මේ සැත්කම් දෙකම කරන්නට බැරි නම් ඊට පස්සේ මොකද කරන්නේ? ඔව්. එතකොට එවන් අවස්ථාවකදී අපි කරන්න ඕනේ එහෙනම් මේ හර්නියාවෙන් එන සංකුලතාව අවම කිරීම. එතකොට එතනදී සාමාන්‍යයෙන් අපි ඒ අවස්ථාවට ගොඩක් පත් වෙන තව වෙනත් රෝග ගොඩක් තියෙනවා නම් එහෙම නැත්නම් නිර්වින්දනය කරන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔපරේෂන් කිරීමේ ලොකු අවදානමක් තියෙනවා. එහෙම නැත්නම් ටිකක් වයෝවෘද්ධ වයස 80 90 වැඩි කාර්යබහුල නැති අය ඉන්නවනම් ඒගොල්ලන්ට එන ඔපරේෂන් නොකර මේක අපිට සේෆ්ලි යන්න පුළුවන් අවස්ථාවක් එනවා. එතනදී මේ රූපරාමයේ මම පෙන්වන්න කැමති අපි හර්නියා ට්‍රස් ගැන කියනවා. මේකෙන් වෙන්නේ මේ හර්නියාව එන තැනට පිටින් බාහිරින් ඇතුළට පීඩනයක් යොමු කිරීමෙන්. එතනදී ඒ පීඩන යොමු කිරීමෙන් අර ඇතුළෙන් එළියට නිරායන අවයව ඇතුළට තල්ලු කරලා තියාගන්න එක තමයි මේකෙන් කරන්නේ. මේක ඒ හර්නියාවේ සිදුර අඩු කිරීමවත් ඒ හර්නියාව වෙන්න පුළුවන් ඒ හර්නියාව වහලා දාන එකවත් කරන්නේ නැහැ. මේකෙන් කරන්නේ එන සංකුලතා යම් තාක් දුරට අවම කරගන්න එක. හැබැයි ඒක හැම වෙලෙම සාර්ථක වෙන එකක් නෙවෙයි. හැබැයි ඔපරේෂන් එක අවදානම් වැඩි නම් එහෙනම් මේ වගේ අවස්ථාවකට යන එක වඩා සුදුසුයි. ඔය දැන් මෙතෙන්දිත් මම හිතන්නේ දැන් සැත්කම් හර්නියා වර්ගය අනුවත් මේක තීරණය වෙන්න පුළුවන් කියන එක. ඔව් ඒ දැන් හර්නියා වර්ගය අනුව දැන් අපි පෙකණිය ආශ්‍රිතව නම් මෙන්න මේ වගේ බයින්ඩ් එකක්. එහෙම නැත්නම් ඉකිලිය ආශ්‍රිතව නම් මේ වගේ අවශ්‍යතාව අනුව තමයි ඒක තීරණය කරන්න ලබන්නේ. අප මේ පිළිබඳව සහ තව දේවල් කිහිපයක් තියෙනවා අපට කතා කරන්න මේ විරාමයෙන් පසු. අද අප කතා කරමින් සිටින්නේ උදරය ආශ්‍රිතව ඇතිවන හර්නියා පිළිබඳව කියලා ඔබ දන්නවා. කෙසේට අපිට තව විනාඩි කිහිපයක් තිබෙනවා මේ වැඩසටහනේ අන්තිම භාගයේ. ඔබට පුළුවන් මේ දැනට තව කියන්නට ඉතුරු වෙලා තියෙන සියලුම දේවල් කියන්න මේ වෙලාවේ. ඔව්. අතර අපි නැවතුනේ ඔපරේෂන් කිරීම සම්බන්ධයෙන්. අතර ඔපරේෂන් එකෙන් පස්සේ කිය යුතු කාරණාවක් තියෙනවා. ඔපරේෂන් එක කරපු ගමන්ම මේ ශල්‍ය කර්මයේ සාර්ථකත්වය රඳා පවතින එතනින් එහාට ලෙඩා හැසිරෙන්නේ කොහොමද කියන එක අනුව. මොකද ඔපරේෂන් එක කරපු ගමන්ම ආය පාරක් බර වැඩ කරන්න දිගින් දිගට කහින්න ගියොත් එතකොට ඒ හර්නියා තත්ත්වය ආයි මතුවෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි වළක්වා ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ඔපරේෂන් එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය වෛද්‍යවරයා ගාවට මුලදී පිවිසෙන්න ඕනේ. ඒ කියන්නේ පැකිලෙන්න එපා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, ඒ දෙන උපදෙස් හරියට පිළිපදින්න. ඒත් එක්කම ඒ ශල්‍ය කර්මයට යොමු කරන කාලේ වෛද්‍යවරයාත් එක්ක ඩිස්කස් කරලා හරියට ඉදිරියට යන්න. ඒක මුල අවස්ථාවේදීම කරන්න වැඩි කල ඒක සංකූලතා එන තත්ත්වෙට යන්න දෙන්න එපා කියන එක තමයි මම විශේෂයෙන් කියන්නේ. දැන් මේ රූපරාමුලින් ඔබ කියන්න අදහස් කරන්නේ දැන් ඒ නවත්වා ගත යුතු දේවල් නේද? ඔව්. මෙතනදී අපි මේ රූපරාමයේ දස්සන්නේ ඒ කියන්නේ ඔපරේෂන් එකෙන් පස්සේ මේ බර වැඩ කරන එක, දිගින් දිගට කැස්සෙන එක, සිගරට් බොන එක අපි අවම කර යුතු බවයි. ඒත් එක්කම දැන් සමහර අවස්ථාවේදී මේ ලෙඩ්ඩු තියෙනවා ඒගොල්ලන්ගේ රැකියාව අනුව ගොඩක් කල් බර වැඩ නොකර ඉන්න බෑ. එහෙම නැත්නම් ඒගොල්ලන් ක්‍රීඩකයෝ නම් එහෙම නැත්නම් බර වැඩ කරන අය නම් ඒගොල්ලන්ට රස්සාවට ගියේ නැත්නම් ඒගොල්ලන්ගේ ස්ථානය අහිමි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී ඒ රිස්ක් බෙනිෆිට් එක අපි ලෙඩාට කියලා පුළුවන් තරම් ඒ රිස්ක් එක අවම කරලා තමාගේ මේ කාලසටහන ජීවන විලාසය ඒ ඔක්කොම ඒ අනුව වෙනස් කරගන්න අපි උපදෙස් දෙනවා. එතෙන්දී ඔබේ උපදෙස් වෙන්නේ උදරය ආශ්‍රිතව හර්නියා සැත්කමකින් පසු කොපමණ කාලයක් බර උසුලන්න එපා කියලාද? මම කිව්වා වගේ ඒ කැලල සම්පූර්ණයෙන් හැදෙන්න සම්පූර්ණ ශක්තිය එන්න සති 6ක් ඉඳලා මාස 3ක් දක්වාම යනවා. ඒ හින්දා සාමාන්‍ය වැඩ කටයුතු ඇවිදින්න එක සාමාන්‍ය තමගේ එදිනදා කටයුතු බර වැඩ නොවන ඒවා කරන්න සතියකින් උනත් කරන්න පුළුවන්. ඒ වුණාට බර වැඩ කරනවා නේ. ඒ කියන්නේ බඩේ ප්‍රෙෂර් එක වැඩි වෙන ගොඩක් අධික එක්සර්සයිස් එකක් එහෙම නැත්නම් ලොකු බර උස්සන කිලෝ 20 30කට වඩා බර උස්සන ඒවා තියෙනවනේ. එහෙනම් අඩු ගානේ සති 6 මාස 3ක්වත්
ඒකෙන් වැළකී සිටින්න කියලා අපි උපදෙස් දෙනවා. තවත් බහුල දෙයක් තමයි ඒක රෝගීන්ගේ පැත්තෙන් ඕන්ට ප්‍රශ්නයක් සමහර විට වෛද්‍ය විද්‍යාත්මකව ඒ තරම්ම බරපතල ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. හුඟක් අය කතා කරනවා දැන් සත්කම්මෙන් පස්සේ එතන රිදෙන එක ගැන කතා කරනවා. ඒ වගේම හිරිවැටීම විශේෂයෙන්ම ඒ ප්‍රදේශය ආශ්‍රිතව වගේම කලවේ උඩ හරිය ආශ්‍රිතව හිරිවැටීමක්. ඔව්. එතනදී අපි ඕපන් ඔපරේෂන් එකේ තමයි ඒක ගොඩක් එන්නේ. එතනදී අර අපි ස්නායු කැපෙන එක නිසා ඒ කැලල උඩින් හිරිවැටෙන ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඒක කාලයක් යනකොට ඒකයි ඒ දැනීමයි එනවා. අපි කියන කෝඩ් එක කියලා කියන්නේ පිරිමියාගේ තියෙන අර වසා නාලය යන තැන එතනදී තියෙන ස්නායුවක් කැපුණොත් එතකොට අර කෝෂයේ උඩ හරියේ දැනීමේ අඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. ශුක්‍රනාලයේ. ඔව්. හැබැයි අපි ගොඩක් දුරට ඒක බේරලා ඔපරේෂන් එක කරන්න අපි බලනවා. ඒක ගොඩක් දුරට එහෙම සාර්ථක වෙනවා. ඒ හින්දා ඒකෙන් ලොකු කරදරයක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වැඩි අවස්ථාවල. තවත් දෙයක් තමයි දැන් අපි බර උසවන්න එපයි කිව්වා ඕනේ පිළිපදිවි. ඊළඟට දැන් වාහන පදවනවා වගේ දේවල්. ඔව්. එතනදී අපි අවධානය කරන්නේ ඔපරේෂන් කරපු ගමම්ම ගෙදර යන දවසේම වාහන පදවන්න එපා සතියක් විතර යනකම්. මොකද ඒ ඔපරේෂන් කරපු තැන එන කැක්කුම නිසා අපිට තිරිංග ප්ලයි කරන්න බැරි නම් එතනදී අපිට පාරේ ඇක්සිඩන්ට් එකක් වෙන්න chance එකක් වැඩි. ඒ හින්දා ඒ වේදනාව ඒ සම්පූර්ණයෙන් සෙටල් වෙනකම් එහෙනම් වාහන පදවීම ගැන අපි පදවන්න එපා කියලා අපි පොඩක් උපදෙස් දෙනවා. හොඳයි එසේනම් අද අප කතා කරේ හර්නියා පිළිබඳව. මම හිතනවා මේ වන විට ඔබට ඒ පිළිබඳ පුළුල් දැනුමක් ලැබෙන්න ඇති කියලා. අප ස්තුතිවන්ත වෙනවා කේසර ඔබට. අද අප සමග එකතු වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කේසර රත්නතුංග මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ මෙම තීරය තුලින් ඔබ සමග එකතු වෙනවා. මතක තබා ගන්න මුවාවරණේ සානිකුත් පුරුදු. අප නැවතත් ලබන සතියේ ඔබ සමග එකතු වෙනවා. සුවෙන් සිටින්න ආරක්ෂිතව සිටින්න. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.